ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ. අද අපි කතා කරන්න යන්නේ 11 ශ්‍රේණියේ 15 වෙනි පාඩම දත්ත නිරූපණය සාර්ථකතනය. මම ආරම්භයේදීම මේ සම්බන්ධයෙන් ඔබට පුංචි දේවල් ටිකක් කියන්නම්. අරමුණු විස්තර කරන්නට කලින් සාමාන්‍ය පෙළ විභාගයේදී බොහෝ විට ලකුණු 22ක ප්‍රශ්න මේ පාඩමෙන් අපිට ලැබෙනවා. අපි මේ 11 ශ්‍රේණියේදී කතා කරන්න සූදානම් වන කොටසෙන් පළවෙනි ප්‍රශ්න පත්‍රයේදී ලකුණු 10ක ගණනක් සහ බොහෝ විට ලකුණු 2ක ගණනක්. ඒ කියන්නේ ලකුණු 12ක් ලබා ගන්න පුළුවන් පාඩම් කොටසක් තමයි මේ කතා කරන්න යන්නේ. ඔබට මතක ඇති ඔබ 10 දී කතා කරා මධ්‍යනේ හොයන හැටි, වගුව හදන හැටි. මේකත් බොහෝ විට සාමාන්‍ය පෙළ විභාගයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 10ක ගානක්. හොඳයි. අපි අපේ පාඩමට යමු එමු. දත්ත නිරූපණය සහ අර්ථකථනය 11 ශ්‍රේණිය. මෙම පාඩම ඉගෙනීමෙන් ඔබට අරමුණු 4ක් එහෙම නැත්නම් ප්‍රධාන වශයෙන් දේවල් 4ක් මම ඔබට කියලා දෙන්න සූදානම් වෙනවා. පන්ති සීමා සහ පන්ති මායිම් සම්බන්ධයෙන්, ජාල රේඛය අඳින හැටි, සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින හැටි, සමුචිත සංඛ්‍යාත වක්‍රය, චතුර්ථක සම්බන්ධයෙන්. දරුවනේ අද අපි කතා කරන්න යන්නේ මේකේ ජාල රේඛය ඇඳීම සහ ඒ සම්බන්ධ තොරතුරු. මම ඔබත් එක්ක ඉස්සෙල්ලාම කතා කරන්න යනවා, ඔබට මතක් කරන්නට යනවා. ඔබ කුඩා කල සිට කතා කළ දත්ත නිරූපණ ක්‍රම සම්බන්ධයෙන් පුංචි මතකයක් අලුත් කරගෙන අපි එතනින් ඉස්සරහට යමු. ඔබට මේ මම පෙන්නකොට මතක් වෙනවා ඇති. අපි හැමතිස්සෙම තොරතුරක් ගැන කතා කරනකොට දුවේ පුතේ චුට්ටක් හිතේ මවා ගන්න. මේක මේ ගානක් කියලාම හිතන්න එපා. මේක ඇත්ත දෙයක් කියලා හිතන්න. ඇත්තටම මෙහෙම වුණා කියලා හිතන්න. ඊට පස්සේ අපිට ගාන හදන්න හරි ලේසි. මේක හිතේ මවා ගන්න මෙහෙම එකක් වුණා කියලා. මම කියනවා කණ්ඩායමක සිටි ළමයින් පිරිසක් ඒගොල්ලන්ගෙන් අහනවා මේ ඕගොල්ලෝ වැඩියෙන්ම කැමති මොන පාටටද කියලා. මේගොල්ලෝ උත්තර දෙනවා. දෙන උත්තර ටික වගුවේ දාලා තියෙනවා. ඔබට පේනවා රතු පාටට කැමති 7 දෙනෙක් ඉන්නවා, නිල් පාටට කැමති 6 දෙනෙක්. පේනවද වැඩියෙන්ම කැමති මොන පාටටද? මේකේ හැටියට නම් කහ පාටට. අඩු වෙන්න කැමති වෙලා තියෙන්නේ කොළ පාටට මේකේ හැටියට. මේ දරුවෝ අපි යමු ඉදිරියට. මේ තොරතුර නිරූපණය කරන්න පුළුවන් ක්‍රම අපි කීපයක් කතා කරමු. අපේ පෙර දැනුම මතක් කරගන්න. මම මේ තොරතුරු ටික නිරූපණය කරලා තියෙනවා චිත්‍ර ප්‍රස්ථාරයකින්. ඔබට මතක ඇති ඔබ 6 දිගන ගන්නවා චිත්‍ර ප්‍රස්ථාර. එතකොට මේ ප්‍රමාණය 7 කියන ප්‍රමාණය 6 කියන ප්‍රමාණය චිත්‍ර වලින් දක්වලා තියෙනවා. අපි පැත්තක කියලා තියෙනවා එක රූපයකින් ළමයි දෙදෙනෙකු දැක්වේ. අපි බලමු නිල් පාට. දරුවෝ 6 දෙනෙක් ඉන්නවා නිල් පාටට කැමති. අපි චිත්‍ර ඇඳලා තියෙනවා 1යි 2යි 3යි 2යි 4යි 6යි 6 දෙනෙක් ඉන්නවා. මුලමෙකටයක් රතු පාටට කැමති 2යි 4යි 6යි චිත්‍ර භාගයක්. ඒ කියන්නේ 1යි එතකොට 7යි. එහෙමනම් ඔබට පැහැදිලි ඔන්න දැන් චිත්‍ර ප්‍රස්ථාර අපි චුට්ටක් මතක් කරා. යම් තොරතුරක් කෙනෙකුට පහසුවෙන් හඳුන ගන්න. එහෙම නැත්නම් ලස්සනට ඉදිරිපත් කරන්න අපි චිත්‍ර ප්‍රස්ථාර කියන ක්‍රමය පාවිච්චි කරනවා. ඔබට මතකද මේ තොරතුර? මේ ක්‍රමය දත්ත නිරූපණ. අපි කතා කරා 10 දී. පුතේ මේකත් බොහෝ විට සාමාන්‍ය පෙළ විභාගයට එන එකක්. අර මම දීපු තොරතුරම තමයි. මේකෙදි පුතේ දැන් ඔයා දැක්කනේ අතනදී අර දත්ත වැඩි වෙනකොට, පිරිස වැඩි වෙනකොට, එහෙම නැත්නම් විශාලගයක් පෙන්නකොට චිත්‍ර ප්‍රමාණය වැඩි වුණා. ප්‍රමාණය අඩු නම් පොඩි පිරිසක් නම් චිත්‍ර අඩුයි. මේකේ පුතේ නිරූපණය වෙන්නේ මෙන්න මේ කෝණයෙන්. කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය. කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය වැඩි නම්
ඔබ බලමු මේ කහනේ මෙතන වැඩිමගේ. කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණේ වැඩිම දාලා තියෙන්නේ මම කහ පාටට. මේකේ හැටියට අඩුම කොළ පාට බලන්න කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණේ අඩුම කොළ පාට. මේක සාමාන්‍ය පෙළ විභාගෙදී බොහෝ විට එන ගැටලුවක් නිසා මම මේක නම් අද කතා කරන්නේ නැහැ. නමුත් අපිට මේ කෝණය හොයාගන්න හැටි චුට්ටක් පැහැදිලි කරගෙන යන්න. මම රතු පාටට අදාළ කෝණය හොයන්නම්. මෙතන ළමයි ඉන්නවා පුතේ ඔක්කොම 30 දෙනෙක්. ඔබ එකතු කරලා බලන්න 7යි 6යි 9යි 3යි 5යි එකතු කරාම 30ක් එනවා. මේ 30 දෙනාගෙන් 7 දෙනෙක් රතු පාටට කැමතියි. 30 දෙනාගෙන් 7 දෙනෙක්. ඒතකොට භාගයක් ලෙස ගත්තොත් 30න් 7ක් රතු. මේ කේන්ද්‍රික ඛණ්ඩයේ මුළු වටය අංශක 360ක්. එහෙමනම් මේ අංශක 360න් යම් කිසි ප්‍රමාණයක් භාගයක් ලෙස ගත්තොත් 30න් 7ක් අපි වෙන් කරන්නට ඕනේ රතු පාට සඳහා. බලන්න මම කරපු දේ අංශක 360න් 30න් 7ක් රතු පාටට. පුතේ 3 වරක් 12 36යි නේ. එතකොට මේක කැපෙනවා 30 වරක් 1යි 30 වරක් 12යි. මම ගුණ කරනවා 12 වරක් 7 රතු පාටට කැමති දරුවන් නිරූපණය කරන අපේ කෝණය අංශක 84යි. එහෙනම් අංශක 84ක කෝණයක් අරගෙන තමයි මම රතු පාට ඇඳලා තියෙන්නේ. මම ඉතිරි ටික නම් ඔබට හොයන්නේ නැහැ මේ වෙලාවේ. මම ඉතිරි ටික දැම්ම මේ විදිහට. ওই විදිහට තමයි සියල්ල හොයාගෙන තියෙන්නේ. පුතේ ඔබ මතක තියාගන්න අපි අද කතා කරන පාඩම වගේම නිතරම සාමාන්‍ය පෙළ විභාගෙට ප්‍රස්තාරය ඔබට ලැබෙන බව. අපි යමු තවත් මේ තොරතුරු නිරූපණය කරන්න පුළුවන් ක්‍රමයකට. රතු පාට 7 දෙනයි, නිල් පාට 6 දෙනයි. මම ඇඳා චිත්‍ර ප්‍රස්තාරයක් මතකද? එතකොට අර පළවෙනි එකේදී චිත්‍ර ප්‍රමාණය වැඩි වෙනකොට නිරූපණය කරන ගණන වැඩි. දෙවෙනි එකේදී කෝණය වැඩි වෙනකොට, එහෙම නැත්නම් කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය විශාල වෙනකොට නිරූපණය කරන ප්‍රමාණය වැඩි. මේකෙදී මේ තීරයේ උස වැඩි වෙනකොට නිරූපණය කරන ප්‍රමාණය වැඩි. ඔබට පේනවා නේද උසම තීරයක් මම දාලා තියෙන කහ පාටට. හරි. එහෙමනම් මේකෙදී තීරයේ උස තමයි වැදගත් වෙන්නේ. මම මේක ගැන තව පුංචි තොරතුරු ටිකක් ඔබට මතක් කරලා යන්නම්. මොකද අපේ පාඩමට පොඩ්ඩක් කිට්ටුවෙන් යන එකක් හින්දා. මේ තීර ප්‍රස්ථාරයකදී ඔබට පේනවා මේ තීර අතර පරතරයක් තියෙනවා. තීර එකට ගෑවිලා නැහැ. ඔබ මතක තියාගන්න වැදගත් කාරණයක් මේක මම තව ඉදිරියේදී මේක ගැන කතා කරනවා. තීර ප්‍රස්ථාරයකදී තීර එකට ගෑවිලා නැහැ කියන එක මතක තියාගන්නකෝ. පුතේ දත්ත නිරූපණ තව ක්‍රමයක් විදිහට මම කතා කරන්න යනවා. තොරතුරු ටිකක් වගුගත කරලා නිරූපණය කරන හැටි. මාස 6ක කාලයක් තුල සේවකයන් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක එක් සේවකයා සේවයට පැමිණ තිබූ දින ගණන් පිළිබඳව තොරතුරු අරගෙන ඒ තොරතුරු ටික තමයි මේ දාලා තියෙන්නේ. මම මේ තොරතුරු ටික පොඩ්ඩක් වර්ගීකරණයක් කරගන්නවා උන්තපත් සටහනක දක්වන්න. මම කාණ්ඩ තුනකට වෙන් කරගත්තා. ඔබට පේනවා මම පාට තුනකින් දක්වලා තියෙනවා 130 ගණන් රතු පාටින් තියෙනවා. 140 ගණන් නිල් පාටින්, 150 ගණන් කළු පාටින්. පුතේ වෘත්තපත්ත සටහනකදී අපි කරන්නේ හැමතිස්සෙම මේ අග ඉලක්කම වෙන් කරනවා. ඒ කියන්නේ 137 මම වෙන් කරනවා 13යි 7 විදිහට. 13ේ 7. 135 13ේ 5 ආදි වශයෙන් 141 14යි 1. එතකොට මගේ පළමු පෙළේ මම ගන්නවා 13ත් එක්ක බිඳුව. මම පෙන්නන්නද මේ 130 මේ තියෙන්නේ 13යි 3 මේ දෙවෙනියාගේ. මේක ඇති මේ තියෙන්නේ 13යි 3 133. එහෙමනම් ඊළඟ ටික 14ත් එක්කනේ. ඔන්න 14ත් එක්ක එන අගයන් ටික දැක්කද දරුවනේ මම මෙතන මේ නිල් පාටින් දක්වලා තියෙන ටික. මගේ ඉතුරු ටික කළු පාටින් තියෙන 15ත් එක්කන 150 ගණන්. පුතේ තව කාරණයක්. මෙන්න මේ පත්‍ර ටික හැමතිස්සෙම ආරෝහණ පිළිවෙලට පිළිටන්න ඕනේ. අගයන් වැඩි වෙන පිළිවෙලට. මෙතන 137 ඉස්සල්ලාම තිබුණාට
මම මේකේ 137 මාක් වෙලා තියෙන්නේ මෙන්න මේ හරිය. ලකුණු වෙලා තියෙන්නේ පොඩ්ඩක් පල්ලෙහායි. ආරෝහණ පිළිවෙලට එනකොට 130 දාලා ඉන්න ඕනේ. ඒ වගේම මේ නිරූපණය වෙන්නේ මොකක්ද කියලා පල්ලෙහාන් ලියලා තියන්න ඕනේ. හොඳයි. අපි තවත් නිරූපණ ක්‍රමයකට යමු. අර තොරතුරු ටිකම ගත්තා. මම පන්ති ප්‍රාන්තර විදිහට වෙන් කරන්න යන්නේ. දෙවෙනි ප්‍රාන්තරය ගැන මේක ගැන හිතන්න එපා. මේ වගුව ගැන අපි පළවෙනි වගුව ගැන කල්පනා කරමු. පළවෙනි වගුවේ 130 135 කියන පරතරය තුල මම පෙන්නන්නද පොඩ්ඩක් වෙනස් කරලා. 135 140 කියන පරතරය තුල දත්ත කීයක් තියෙනවද? ඔන්න දැන් මේක ආපු ගමන් ඔබට ගැටලුවක් ආයෙ මතුවෙනවා. මොකක්ද ගැටලුව? 135න් මේක ඉවර වෙනවා මේ ප්‍රාන්තරය. මේ ප්‍රාන්තරය පටන් ගන්නවා 135න්. 135 කොහෙටද දාන්නේ? ඔබ මොකද හිතන්නේ? පුළුවන්ද මට උත්තරයක් දෙන්න? පුළුවන්ද? දරුවනේ ඒක වෙන්නේ මෙහෙමයි. සාමාන්‍ය මේ වගේ ප්‍රාන්තරයක මේ තියෙන්නේ 130 සහ 130ට වැඩි එහෙත් 135ට අඩු. ඒ නිසා පුතේ 135 මේකට අයිති වෙන්නේ නැහැ. 135 අයිති වෙන්නේ මෙන්න මෙතනට. ඒ නිසා තමයි ඔබට පේනවාද මම 135 නිල් පාටින් දාලා තියෙනවා. මෙන්න මේ ගොඩට යන්න ඕනේ කියලා. ඕක ගණිතයේදී කියන හැටි මතකද? චුට්ටක් මතක් කරලා යන්නද මම? පරතරයක් ගැන කියනකොට අපි ක්‍රම තුනකට කියන ඔබට මතක් කරන්නම් මම. එකක් මට මේ 130 135 කියන එක ගත්තොත් මම මේක මේ විදිහට කියන්න පුළුවන්. 130ත් 135ත් අතර පුතේ 130ත් 135ත් අතර කියන වචනේ පාවිච්චි කරොත් 130 ගන්නෙත් නැහැ 135 ගන්නෙත් නැහැ මේ දෙක මැද ටික විතරයි. 130 සිට 135 දක්වා මෙහෙම කිව්වොත් 130 සිට 135 දක්වා මෙහෙම කිව්වොත් පුතේ 130 ගන්නවා 135 ගන්නෙ නැහැ. 130 සිට 135 තෙක් 130 සිට 135 තෙක් 130ත් ගන්නවා 135ත් ගන්නවා. දැන් මම ඔයාලට ක්‍රම තුනක් කිව්වා. හොඳයි. මේ තියෙන්නේ පුතේ 130 සිට 135 දක්වා අගයන්. ඒ නිසා මේකට 135 ගන්නෙ නැහැ. මම අගයන් ගැනලා දානවා පොඩ්ඩක්. මම දෙකක් දැම්ම පුතේ. 130 135 මේ පරතරය මට හම්බ වෙනවා. මම රතු පාටින් ලකුණු කරලා තියෙනවා අගයන් 1යි 2යි 3ක්. නිල් පාටින් අගයන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක්. මම ඔබට චූටි වෙලාවක් දෙනවා. ඊට ඉක්මනින් මට ගැනලා කියන්න මේ ටික කොච්චර තියෙනවද කියලා. හොඳයි. දාන්නද මං උත්තර? මම දාන්න. නිවැරදි නේද? හොඳයි පුතේ. ඊළඟ වගුවට යන්න. මේ වගුවේ අර තිබ්බ ප්‍රශ්නේ ඔබට මතකද? අපි අතන කතා කරනකොට චූටි දෙයක් කතා කරා මේ 135 කොහෙටද දාන්නේ? ඒකට විසඳුමත් මම කිව්වා. මේකට එමුකෝ. මේකේ 130 134 135 ගැන ප්‍රශ්නයක් නෑ. ඒක තියෙන්නේ මේකේ. එහෙනම් 130 134 මට තියෙනවා අගයන් 1යි 2යි 3යි අගයන් 3ක්. මේ පරතරය අගයන් කලින් සේම 7ක්. ඔබ කලින් සේම ගණින්න දරුවනේ මෙතනින් පල්ලෙහා මේ පරතරවල කීයක් තියෙනවද කියලා. හොඳයි. ගන්නා නේද? ඒ ප්‍රමාණයන්ම නේද තිබුණේ. හොඳයි. මෙන්න මෙතන ඔබට තව ප්‍රශ්නයක් කතා කරලා ප්‍රශ්නයට මං හරි උත්තරයක් දෙන්නේ නැතුව ඉස්සරහට යනවා. තව පුංචි ප්‍රශ්නයක් කතා කරලා ප්‍රශ්නෙට හරි උත්තරයක් දෙන්නේ නැතුව මං ඉස්සරහට යනවා. මේ උත්තරේ මගේ පාඩමේ මග තියෙනවා. පුතේ මේ වගේ තොරතුරු ගොඩක අපිට තිබුණොත් දශම සහිත සංඛ්‍යා උදාහරණයක් ලෙස 134.2 කොහෙටද දාන්නේ? මේක බැලු බැලමට අපිට පේනවා 134න් ඉවර වෙනවා වගේ. මේක බැලුවහම පේනවා 135න් පටන් ගන්නවා වගේ. එතකොට 134 135 අතර මේ ටික ප්‍රශ්නයක් නේද? 134.2 කොහෙටද දාන්නේ කියලා. ප්‍රශ්නේ හිතේ තියාගෙන ඒ ප්‍රශ්නෙට මම උත්තරයක් අනාගතයේ දෙනවා. අපි ඉස්සරහට යමු. ඔන්න පාඩමේ
පහුගිය දේවල් අවශ්‍ය මූලික කරුණු කතා කරලා අපි අවශ්‍යම තැනට ආවා. පුතේ ජාල රේඛය අඳින හැටි. ඔබට මේක දැක්කහම ජාල රේඛය ගැන යම්කිසි දෙයක් අදහසක් චිත්‍රයක් හිතේම වෙනවා ඇති. තීර ප්‍රස්ථාරයක් වගේ කියලාත් හිතෙනවා ඇති. හැබැයි මේක තීර ප්‍රස්ථාරය නෙමෙයිනේ. මම වෙන නමක් දීලා තියෙන්නේ. අපි යමු ඉස්සරහට. පුතේ මේ තොරතුරු හිතේම වාගන්න මම ඔබට ආරම්භයේදීම කිව්වා යමක් කතා කරනකොට මේක ඇත්තට වුණා කියලා හිතාගෙන ඔයා එතන ඉන්නවා කියලා හිතාගෙන මේක හිතේම වාගන්න. ඔන්න කාර්යාලයක්. මේ කාර්යාලයේ තියෙන දුරකථනයක්. මේකෙන් ඇමතුම් ගන්නවා. මේ ඇමතුම් කාල මනිනවා. මැනලා මේ ටික වගුවක දාලා තියෙනවා. 0.5 මිනිත්තු එහෙම ඇමතුම් තිබිලා තියෙනවා 4ක්. 5-10ක් කියන ප්‍රාන්තරයේ තිබිලා තියෙනවා 7ක්. මම හිතනවා මම දැන් ඔබට ආයි සැරයක් මේ 5 කොතැනටද කියන එක පැහැදිලි කරන්න ඕනේ නෑ මම ඉස්සෙල්ලා කරා. එහෙමනම් 10ත් 15ත් කියන ප්‍රාන්තරයේ 12ක් ඇමතුම් 15ත් 20ත් කියන ප්‍රාන්තරයේ 8ක් 20-25 කියන ප්‍රාන්තරයේ 6ක් ඔබ ගැනලා බැලුවොත් ඔක්කොම එදා ඇමතුම් කීයද කියලාත් ගැන ගන්න පුළුවන් වේවි. මෙතන ඔයාලට චූටි ප්‍රශ්නයක් එනවා ඇති කියලා හිතෙනවා මම උත්තරයක් දීගෙන යන්නම් ඔබට ඇති වුණොත්. මේ බිඳුව ආවේ කොහොමද කියලා. කාලයේ බිඳුව වෙන්න පුළුවන්ද? එහෙමනම් ඒක ඇමතුමක්ද? කතා කරලා නැහැ නේ මෙයා. පුතේ අපි මේ කතා කරලා තියෙන මිනිත්තු වලින් තප්පර 2-3ක දුරකථන ඇමතුමක්. ඒක බිඳුවට ඉතා ආසන්නයි මිනිත්තු වලින්. ඒ නිසා තමයි මම බිඳුව කියන එකත් යොදාගෙන තියෙන්නේ. හොඳයි. මම යනවා ඉදිරියට. මේක අපිට මොනවද කියන්නේ බලමු. අපිට කියනවා පුතා මේ තොරතුරු ටික පුතේ දුවේ මේ තොරතුරු ටික දැක්වීමට ජාල රේඛයක් අඳින්න. ඒ කියන්නේ තොරතුරු නිරූපණය කරන ක්‍රම අපි ගොඩක් කතා කරා. තීර ප්‍රස්ථාර, වට ප්‍රස්ථාර, චිත්‍ර ප්‍රස්ථාර ආදී වශයෙන් මේ කතා කරන්නේ ජාල රේඛයකින් කොහොමද මේ තොරතුරු නිරූපණය කරන්නේ කියලා. ඉස්සෙල්ලා මම ඔයාලට කියන්න ඕනේ ජාල රේඛය කියන්නේ ප්‍රස්ථාරික ක්‍රමයක්. මම ගෙනව ප්‍රස්ථාර කොලයක් මේ. මම අක්ෂ දෙක අඳින්න යනවා. ඔබට මම මේ වෙලාවේ මතක් කරනවා අක්ෂ දෙකක් ගන්නකොට තිරස් අතට ගන්නෙ මොකක්ද? සිරස් අතට ගන්නෙ මොකක්ද? මේක කොහොමද වෙන්නේ? ඔබ සාමාන්‍ය ප්‍රස්ථාරයක් අඳින හැටි හිතන්න. x අක්ෂය මේ පැත්තට, y අක්ෂය මේ පැත්තට. සිරස් පැත්තට, තිරස් පැත්තට x අක්ෂය. මොකද්ද මේ කියන්නේ? දරුවනේ සාමාන්‍යයෙන් ප්‍රස්ථාරයකදී මුලින් දෙන අගය තිරස් වෙන්නේ x අක්ෂයට. පසුව දෙන අගය මේ අතට එන්නේ සිරස්ව y අක්ෂයට. ඒ වගේ. එහෙනම් මේක ගැන කතා කරොත් කාලය තිරස් පැත්තට එන්න ඕනේ. කාලය මිනිත්තු. ඇමතුම් ගණන සිරස් පැත්තට එන්න ඕනේ. මේ දෙක ගැන තවදුරටත් හිතුවොත් මං අඳින්න දක්ෂ දෙක. ඔව්. අක්ෂ දෙක නම් කරමු. මොනවද අපි කිව්වේ? තිරස් පැත්තට කාලය, සිරස් පැත්තට ඇමතුම් ගණන. ක්‍රමාංකණය කරන්න කලින් චුට්ටක් කතා කරමු. මේක යනවා පුතා බිඳුවේ ඉඳන් 25 දක්වා. දැක නේද? බිඳුවේ ඉඳන් 25 වෙනකම් මේක. ඇමතුම් ගණන කියන අක්ෂයේ උපරිම අගය 12. එහෙමනම් මේක 12, 13, 14 විතර දක්වා ඇඳගත්තාම ඇති. මම ක්‍රමාංකණය කරන්නම්. ඔබට මම මේ වෙලාවේ මතක තියාගන්න පුංචි දෙයක් කියන්නම්. ක්‍රමාංකණය කරනකොට මේ ජාල රේඛයක් අඳිනකොට විශේෂයෙන් මෙන්න මේ ප්‍රාන්තරවල තියෙන අගයන්ම මේකේ තියෙන්නේ 0, 5, 10, 15, 20, 25. ඒ අගයන්ම මේ අතට ගත්තොත් මේක අඳින්න ලේසි. ඒ අගයන්ම මේ අතට ගත්තොත් මේක අඳින්න ලේසි. ඔබට වෙනස් විදිහකට ක්‍රමාංකණය කරන්න පුළුවන් පුතේ. එතකොට මේක අඳින්න චුට්ටක් අමාරුයි. මේකේ තියෙන වැඩිම අගය 12නේ. 12 හෝ ඊට පොඩ්ඩක් වැඩි වෙන්න x y පැත්තට එන අගයන්. එහෙම නැත්නම් සිරස් අක්ෂය ගන්න. හොඳයි. මම යන්නම් එහෙනම් ඉදිරියට. මම අඳින්න යනවා
බිඳුවත් පහත් අතර 4ක් තියෙනවා. පටන් ගන්නද? මෙන්න මේක නේද පරතරය. ඔව්. මම ඇඳ 4ක් උසට රේඛාවක් යා කරනවා. බිඳුවත් පහත් අතර 4ක් උසට. පහත් 10ත් අතර 7ක්. අඳිමුද? මෙන්න මේ පරතරය මං අඳින්නම් උඩට. 7 දක්වා ගියා. මේ රේඛාව 7 දක්වා ගියා. උඩ යා කරමු. තිරස් රේඛාව අඳිමු. 7යි. බිඳුවත් පහත් 10ත් අතර 7යි. 10ත් 15ත් අතර 12යි. මෙන්න මේක නේද? මෙහෙම යන්න ඕනේ. පුතේ මේ වගේ වෙලාවට අපි අපේ කෝදුව පාවිච්චි කරමින් පැන්සල පාවිච්චි කරමින් රේඛා දෙක ඇඳලා තිරස් රේඛාව ඇඳලා මේ තනි රේඛා විදිහට තමයි මේක අඳින්න ඕනේ. ඔන්න එතනත් අපිට පෙට්ටියක් වගේ හැඩයක් එහෙම නැත්නම් රේඛා තුනකින් ලැබුණා 12ක් උසට. 15ත් 20ත් අතර 8යි. 8ක් උසට. 20ත් 25ත් අතර 6ක්. හරි නේද 6? හරි නේද පුතේ? 6ක් උසට. ඇඳලා ඉවරයි. මම පුංචි වැරදි වචනයක් පාවිච්චි කරා. උස. නෑ පුතේ, උස නෙමෙයි. වැරදි මගේ වචනේ. දැන් කියන්නම් හරි වචනේ. වර්ගඵලය. ඔබ කල්පනා කරනවා ඇති මේ මොකක්ද මේ කියන්නේ කියලා. පැහැදිලි කරන්න. පුතේ එන්න මම එන්නම් දෙවෙනි තීරයට 5 10 කියන එක. 5 10 කියන තීරය අපි ගන්නවා මේ තීරයක පළල ඒකක 1යි. ඒකක 1යි. මොනවා හෝ 1යි. මේකේ උස 7යි. එතකොට පළල 1යි උස 7යි. එහෙමනම් මේකේ වර්ගඵලය 1 වරක් 7 එහෙම නැත්නම් 7 වරක් 1 7යි. එහෙනම් මේ තීරයේ වර්ගඵලය 7යි. මේ තීරයේ වර්ගඵලය 12යි. මේ තීරයේ වර්ගඵලය 8යි. මේ තීරයේ වර්ගඵලය 6යි. ආරම්භක තීරයේ වර්ගඵලය 4යි. දැන් පුංචි ප්‍රශ්නයක් නේද? මම මුලදී උස ගැන කතා කරමින් හිටියා. ටිකක් වෙලා ගිහිල්ලා මමම කියනවා මේක උස නෙමෙයි වර්ගඵලය. වර්ගඵලය 4යි, වර්ගඵලය 7යි, වර්ගඵලය 12යි, වර්ගඵලය 8යි, වර්ගඵලය 6යි. මේ මොකක්ද? පුතේ තීර ප්‍රස්ථාරයකට වඩා ජාල රේඛයක තියෙන එක ප්‍රධාන වෙනසක් තමයි තීර ප්‍රස්ථාරයකදී අපි ගන්නේ උස. මේකේ ගන්නේ පුතේ උස නෙමෙයි වර්ගඵලය. මේකේ වැදගත් වෙන්නේ උස නෙමෙයි වර්ගඵලය. වර්ගඵලය වැදගත් වෙන්නේ. දැන් මට පුංචි ගැටලුවක් මතුවලා ඇති නේද? ඉතින් වර්ගඵලයත් 7යි කියනවා උසත් 7යිනේ. පුංචි දෙයක් මේකේ තියෙනවා. මම පස්සේ කතා කරනවා තව දුරටත් ඔබ හිතේ තියාගන්න උස නෙමෙයි වැදගත් මේකේ වර්ගඵලය. ඒ වගේම තීර ටික එකට ගෑවිලා තියෙනවා. තීර ප්‍රස්ථාරය වගේ නෙමෙයි. පෙළ පොතේ ගානක් හදන්නයි ලෑස්ති වෙන්නේ. ඔබ පොත් ටික තියෙනවා නම් කමක් නැහැ පුතේ මම පොත පෙන්නන්න. ඔබේ 106 වෙනි පිටුවේ තියෙනවා ඔබේ ළඟ පොත නැත්තම් මං ගාන කියවන්නම්. එක්තරා ප්‍රදේශයක කාලගුණ මධ්‍යස්ථානයකින් රැස් කළ තොරතුරු ඇසුරෙන් සකස් කළ සංඛ්‍යාත ව්‍යාප්තියක් පහත දැක්වෙනවා. මෙම තොරතුරු ජාල රේඛයකින් දක්වන්න. පොඩ්ඩක් මේක මම අර මුලදී කිව්වාසේ එකපාරටම ගානක් හදන්නේ නැතුව මේ අවස්ථාව පොඩ්ඩක් හිතට ගමු. වර්ෂාපතනය මනිනවා. ඔබ දන්නවා වර්ෂාපතනය සාමාන්‍යයෙන් අපි මනින්නේ මිලිමීටර වලින්. සතියක් තුල වර්ෂාපතනය මිලිමීටර වලින්. මිලිමීටර් 10 20 කියන පරතරයේ 5ක්. මතකද කිව්ව 10 සිට 20 දක්වා. 20ත් 30ත් අතර සති 6ක්. 30ත් 40ත් අතර සති 15ක්. ඔහොම ගිහිල්ලා අන්තිමට 70ත් 80ත් අතර සති 4ක්. මෙන්න මේ තොරතුරු ටික සඳහා ජාල රේඛයක් අඳින්න යන්නේ. මේ ගානත් මම ඔයත් එක්ක බොහොම හිමින් හදනවා.
හෙමින් වැඩ කරමු. හෙමින් වැඩ කරමු. හැබැයි මාත් එක්ක වැඩ කරන්න. මාත් එක්ක වැඩ කරන්න මේක තේරුම් ගන්න. අක්ෂ දෙක ගමු. ඔබ දන්නවා වර්ෂාපතනය තමයි තිරස් අක්ෂයට එන්න ඕනේ. සති ගණන තමයි සිරස් අක්ෂයට එන්න ඕනේ. ගමුද අක්ෂ දෙක? මම ගන්න. අක්ෂ දෙක ගත්තා. අක්ෂ දෙක නම් කරමු සහ අක්ෂ දෙක ක්‍රමාංකනය කරමු. 10 20 30 40 80 දක්වා. ඔබට මම මීට කලින් ගණනේදී කිව්වා තිරස් අක්ෂයේ මේ තියලා තියෙන අගයන් ඒ විදිහටම ගමු කියලා. අපිට හරිම ලේසි එහෙම ගත්තාම එහෙනම් අපි ගන්න වෙනවා 10 20 30 40 80 දක්වා. සංඛ්‍යාත ටික ගමු. සති ගණන. පුතේ වැඩිම ගණන කීයද මේකේ තියෙන? දරුවනේ වැඩිම ගණන 15 නේද? එහෙමනම් මේ අක්ෂයේ 15 හෝ ඊට ආසන්න ගණක් චුට්ටක් වැඩි ගණක් 16 කමක් නැහැ. ක්‍රමාංකනය කරමුද? වර්ෂාපතනේ බලන්න මං කියපු ටිකමයි මේ දාලා තියෙන්නේ 80න් මං ඉවර කරලා තියෙනවා. ඔබට ඉඩ තියෙනවා නම් 90 දක්වා ගියාට කමක් නැහැ. අපි අනෙක් අක්ෂය ක්‍රමාංකනය කරමු. මට උපරිම අගය තිබුණේ 15. මම 15 දක්වා ගිහිල්ලා තියෙනවා. ඔබට ඉඩ තියෙනවා නම් 16 හෝ 17 ගියාට කමක් නැහැ. ඒ වගේම මම මේ වෙලාවේ කියන ඔබට මේක ප්‍රස්ථාර කොලයක ඇඳිය යුතුම නැහැ. ඔබට මේක කොටු රූල් කොලයක අඳින්න පුළුවනි. හෝ සාමාන්‍ය පෙළ විභාගයේදී සාමාන්‍යයෙන් කොටු සහිත කොලයක් ඔබට දෙනවා. ඔබේ බොහෝ විට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ තමයි මේ ගාන එන්නේ. ඒකෙදී ඔබට කොටු ජාලයක් දීලා ඒකේ තමයි අඳින්න කියන්නේ. ඒකින්ද බය වෙන්න එපා මේක අඳින්න පුළුවන්. එහෙනම් අපි අඳින්න පටන් ගමු. 10ත් 20ත් පරතරයේ මෙන්න මේ පරතරයේ 5ක්. ඊළඟ පරතරයේ 6ක්. ඊළඟ පරතරයේ 15ක්. උඩටම ගියා නේද? ඊළඟ පරතරයේ 10ක්. හරි නේද 10? ඔව්. ඊළඟ පරතරයේ 7ක්. 7 හරිද බලන්න? හරි. ඊළඟ පරතරයේ 5ක්. ඔව්. ඊළඟ පරතරයේ 4ක්. බලන්න ඔබ මා කී ලක්ෂණ මේවයි තියෙනවද කියලා. මම කිව්වා තීරයකට ගෑවෙන්න ඕනේ. තීර ප්‍රස්ථාරය වගේ නෙමෙයි. තීරයකට ගෑවිලා තියෙනවා. වර්ගඵලයේ වැදගත් බව කීවා තාම නම් හැබැයි ඔබට ඒ ගැන අදහසක් නැතුව ඇති. තාමත් ඔබ උස ගැන තමයි හිතනවා ඇත්තේ. කමක් නැහැ. දැනට එහෙම හිතා ගන්නකො. තව ඉස්සරහට යමු. එහෙනම් දරුවනේ අපි ඊළඟ ගානට ඇවිල්ලා ඉන්නවා. ළමයින් සමූහයක උස පිළිබඳ තොරතුරු දැක්වෙන මම ඔබට කීවා මේ ගානක් හදනකොට තොරතුරු ටික හිතට ගන්න පොඩ්ඩක් මවා ගන්න කියලා. ඔබට මතක ඇති මේ පුංචි කාලේ 1 2 පන්තිවලදී උස මැනලා සටහන් කර ගන්නවා ටීචර්. එතකොට 100 104 අතර සෙන්ටිමීටර වලින් 104 108 අතර 108 112 112 116 මෙන්න මේ පරතර වලින් තමයි සෙන්ටිමීටර උස තිබිලා තියෙන්නේ මේ ළමයින්ගේ. මේ උස කියන්නේ උස කියන රාශිය සන්තතිකයි. ඔබට මතකද සන්තතික විවික්ත අතර වෙනස? චුට්ටක් කතා කරලා යමුද? මේ උස කියන රාශිය ගත්තාම අපි හිතමු සෙන්ටිමීටර 108ක දරුවෙක් ඉන්නවා. සෙන්ටිමීටර 109ක දරුවෙකුත් ඉන්නවා. මේ 108යි 109යි කියන දරුවෝ දෙන්නගේ උස අතර තව ඊට අතර ඒ කියන්නේ 108ට වැඩි එහෙත් 109ට අඩු අය ඉන්න පුළුවන්ද? පුළුවන් නේද? කී දෙනෙක් ඉන්න පුළුවන්ද? ඕනෑ තරම් ඉන්න පුළුවන්. කොච්චර අගයන් තියෙන්න පුළුවන්ද? ඕනෑ තරම් අගයන් තියෙන්න පුළුවන්. එහෙමනම් යම් කිසි අගයන් දෙකක් අතර ඕනෑ තරම් අගයන් එහෙම නැත්නම් තවත් අගයන් ඕනෑම අගයක් පීටිය හැකිනම්
අන්න ඒ වගේ අගයන් තමයි සන්තතික අගයන් වෙන්නේ. එතකොට මේ උස කියන රාශිය සන්තතික අගයක්. පැහැදිලිද ඔබට? එතකොට සන්තතික විවික්ත කියන අගයන් වර්ග දෙකේදී රාශීන් දෙකේදී උස කියන රාශිය සම්බන්ධයෙන් තමයි අපි මේ ගානේදී කතා කරලා තියෙන්නේ. හොඳයි. අපි මේ ගානේ තවට ඉදිරියට යමු. ජාල රේඛයක් අඳින්න කියනවා. කරමු නේද? අක්ෂ දෙක අඳිමු. මම හිතන්නේ මම ලොකුවට විස්තර කරන්න ඕනේ නැහැ. උස ඒවි මේ පැත්තට. ළමයි ගණනේ ආවි මේ පැත්තට. පුතේ පුංචි ප්‍රශ්නයක් තියෙනවා. පුංචි ප්‍රශ්නයක් තියෙනවා. බරපතල ප්‍රශ්නයක්ද වන්දා. මේ බලන්න. මේක පටන් ගන්නෙ 100. බිඳුවෙන් පටන් ගත්තොත් අපි ලොකු අමාරුවක වැටෙනවා නේද? මේ කියන්නේ 4න් 4. 100 104 104 108 108 112 4න් 4 යන්නේ. පුතේ බලන්නකෝ. ලොකුම ප්‍රශ්නයකට අපි මුහුණ දෙනවානේ. මොකක්ද? කොහොමද එහෙම අගයන් දක්වන්නේ? බිඳුවේ ඉඳන් 100 වෙනකන් 4 කීයක් තියෙනවද? 4 25ක් තියෙනවා. එහෙමනම් අපිට 100 පටන් ගන්න වෙන්නේ මෙතනින් පටන් අරගෙන ගොඩාක් ඈතට ගිහිල්ලා නේද? ඉතින් මෙච්චර දුරක් යන්නේ කොහොමද? ඒ වගේ වෙලාවට අපිට පුළුවන් ඒ අක්ෂය අකුලන්න. බලන්න මම මෙතෙන්ට දානවා සංකේතයක්. දැක්කද ඇඳපු හැටි? මම ආයිසරයක් පෙන්නන්නම් ඔබට. දැක්කද ඒ සංකේතය? මේ සංකේතෙන් කියන්නේ දරුවනේ ඒ බිඳුවේ සිට 96 මම මෙතන 96න් පටන් අරන් තියෙන්නේ බිඳුවේ සිට 96 දක්වා තියෙන තොරතුරු ටික එහෙම නැත්නම් අගයන් ටික අකුලලා තියෙන්නේ. මොකද ඒ ටික අපිට ඕනේ නැහැ. ඒ ටිකේ තොරතුරු අපි ළඟ නැහැ. ඒක අපිට ඕනේ නැහැ. එහෙමනම් මතක තියාගන්න පුතේ. මේ විදිහට යම් අගයන් සමූහයක් පටන් ගන්න ටිකක් ඈතින් නම් ඒ අක්ෂය අකුලන්න පුළුවන්. ඇත්තටම මගේ මේ ගණනේ බලාපොරොත්තුව ඒ අක්ෂය ඇකිලිය හැකි බව ඔබට කියා දෙන්න. එහෙමනම් අඳින්න පටන් ගමු. 100ත් 104ත් අතර 3යි. 104ත් 108ත් අතර 5යි. 108 112 8යි. ඊළඟ පරතරේ 9යි. ඊළඟ පරතරේ 7යි. ඊළඟ පරතරේ 2යි. මම හිතනවා දැන් ඔබට මං ගොඩාක් විස්තර කරා ගණන් අරගෙන අපි මේ හදන මේ වර්ගයේ 3 වෙනි ගණන එක පරතර ලබා ගන්නා හැටි ඒවට ගැලපෙන්න ජාල රේඛය අඳින හැටි මේ වෙනකොට අපි කතා කරමින් යනවා. ඔබට බොහෝ පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා. අක්ෂය අකුලන හැටි ඔබට පැහැදිලි ඇති. ඒ සංකේතය මතක තියාගන්න. මම තව ඉදිරියට යන්නම්. පෙළ පොතේ ගණනක් 15 එක අභ්‍යාසය 106 පිටුවේ තියෙනවා ගණනක්. අකුරු පුංචි හින්දා මම ගාන කියන්නම්. වන වගාවක හෙක්ටාර 10ක තිබූ තේක ගස් වල වට ප්‍රමාණ මැන රැස් කරග දත්ත ඇසුරෙන් සකස් කළ සංඛ්‍යාත ව්‍යාප්තියක් පහත දැක්වේ. එම දත්ත ජාල රේඛයකින් දක්වන්න. පොඩ්ඩක් මවන්නකෝ. තේක ගස් තියෙන වනාන්තරයක් තියෙනවා. මේ ගස්වල වට ප්‍රමාණ මනිනවා. මැනලා මේ තොරතුරු ටික වගුගත කරනවා. 30 35 35 40 40 45 45 50. මම හිතනවා ඔබට දැන් යම් අදහසක් මේ වෙනකොට මේ ජාල රේඛේ දැන් හිතේ මේවිලත් ඇති. මේ අතට ගන්නට ඕනේ මේ අගයන් ටික. මේ අතට ගන්නට ඕනේ මේ අගයන් ටික. 30න් පටන් අරගෙන 60න් ඉවර වෙන්න ඕනේ. වැඩිම අගය 24යි. 24ක් යන්න පුළුවන් වෙන්න ඕනේ මේ අක්ෂේ. පටන් ගමු නේද? මෙතනත් පුතේ අර ගැටලුව තියෙනවා. මොකක්ද? 30න් පටන් ගන්න නම් 0.5 5 10 10 15 15 20 20 25 25 30 මම මේ ටික ඔක්කොම අකුලලා තියෙනවා. බලන්න. ඒ ටික අකුලලා ඔබ 30න් පටන් ගන්නවා. 30 ඉඳන් ඉස්සරහට යනවා.
පුතේ මේ වෙලාවේ මම ඔබට තව දෙයක් කියන්නම්. ඔබට ඉඩ තිබෙනවා නම් ඔබේ ප්‍රස්ථාර කොලේ හෝ ඔබ අඳින කොලේ 30න්ම පටන් ගන්නේ නැතුව තව චුට්ටක්, ඒ කියන්නේ 25න් විතර පටන් ගත්තාට කමක් නැහැ. මොකද සමහර වෙලාවල් වලදී මේක වැදගත් වෙනවා. මේ ගානේ නම් වැදගත් නැහැ. මම ඒකේ වෙලාවට කියන්නම්. අපි අඳිමුද එහෙනම් 30ත් 35ත් අතර 6යි. මම ක්‍රමාංකණය කරලා තියෙන්නේ නම් පොඩ්ඩක් ඈතින් ඈත නේද? 35 40 අතර 8යි. 40 45 අතර 9යි. හරි නේද? මෙන්න මෙතනනේ පුතේ 10. 8 10 එහෙනම් මේ මැද තමයි 9. එහෙනම් 15යි 45 50 අතර පැහැදිලි ඇති. 50 55 අතර 24යි. 21ක් නේද අන්තිමට? පැහැදිලි නේද ජාල රේඛය? අච්චු පුතේ ගණනක් හැදුවා. තීර ටිකකට ගෑවිලා තියෙනවා. අක්ෂය අකුලලා තියෙනවා. වෙන විශේෂයක් නැහැ. පන්ති සීමා පන්ති මායිම් බවට පත් කිරීම. පුතේ මේ මොකක්ද මේ කියන්නේ? දරුවනේ මම ඔබට කතා කරන්න යනවා පන්ති සීමා සහිත වගුවක් පන්ති මායිම් සහිත වගුවක් බවට පත් කරන්නේ කොහොමද කියලා. ඔබට මතකද මේ වගුව මම ඊට කලින් කතා කරා? එතනදී ප්‍රශ්නයක් ඇවිල්ලා ප්‍රශ්නේ ඉතුරු කළා ඉස්සරහට ආව මතකද? අපි එතන ඇහුවා මේ 134.2 ආවොත් මේක දාන්නේ කොහාටද කියලා. ඔබ මම ප්‍රශ්නයක නවත්තලා උත්තරයක් දෙන්නේ නැතුව උත්තරේ පස්සේ කියන්නම් කියලා ඉස්සරහට ආවා. දැන් උත්තරේ කියන්නේ යන්නේ. මම ලෑස්ති වෙනවා මේ පන්ති සීමා සහිත වගුව පන්ති මායිම් සහිත වගුවක් බවට පත් කරන්න. මේක කළ හැටි මම ඔබට විස්තර කරන්නම්. මේ ප්‍රාන්තරයේ ඉහළ තියෙන්නේ 134. ඊළඟ ප්‍රාන්තරයේ පටන් ගන්නේ 135න්. එතකොට 134ත් 135ත් අතර අගයන් කොහෙටද යන්නේ කියන ගැටලුවේ අපි හිටියා. මේ අපි මේක ඇඳලා තියෙන්නේ. මේ වගුව ගොඩනගලා තියෙන්නේ පන්ති සීමාවන් සහිතව. මම මේක පන්ති මායිම් වලට යන්නයි මේ ලෑස්ති වෙන්නේ. මේක ගන්නෙ මෙහෙමයි. ඔබ බලන්න 134 වෙනුවට මම අරගෙන තියෙනවා 134.5. මේකට පුතේ ක්‍රමය තමයි මෙන්න මේ අගයන් දෙක එකතු කරලා, ඒ කියන්නේ 134ත් 135ත් එකතු කරලා දෙකට බෙදන්න. එතකොට ওই දෙකේ මැද අගය එනවා. ඇත්තටම මේකත් කියන දෙකම අපි ගෙනියනවා මැද අගයට. ඒ කියන්නේ 134ත් 135ත් අතර මැද අගය. ওই දෙක එකතු කරලා දෙකට බෙදුවාම එන අගය 134.5යි. මේක ඉදිරියට ගෙනියනවා 134.5 වෙනකම්. මේක පහළට ගෙනියනවා 134.5 වෙනකම්. මේ බලන්න. එහෙමනම් දැන් ඔබට උත්තරයක් තියෙනවා. 134.2 කොහෙද තියෙන්නේ? මෙන්න මෙතන. එතකොට මේ තියෙන්නේ පන්ති සීමාවන් සහිතව, මේ තියෙන්නේ පන්ති මායිම් සහිතව. මේ හැම ප්‍රාන්තරයක් මේ විදිහට වෙනස් කරා මම ඔබට ප්‍රාන්තර 3ක් ඉතුරු කරලා තියෙනවා. උත්තර ගන්න. මේ දැන් ගන්න. හොඳයි. පුතේ මේක හොයන්න ලේසි ක්‍රමයක් මම මේ කියන්නේ. මොකක්ද මේ ක්‍රමය? මේකෙන් මේක අඩු කරන්න. මේ ලොකු අගෙන් මේ පොඩි අගේ අඩු කරන්න. පරතරය එකයි. ඒකෙන් භාගයක් ගන්න. දෙකෙන් බෙදන්න. භාගයයි එහෙම නැත්තම් 0.5යි. මෙතනින් 0.5ක් ඉදිරියට යන්න. මෙතනින් 0.5ක් ආපස්සට එන්න. එතකොට මේකට નિયમિત හරි නිවැරදිම ක්‍රමය නම් මේ දෙක එකතු කරලා දෙකට බෙදලා ගන්න එක. නමුත් පුතේ මේකෙන් මේක අඩු කරලා ඒකෙන් භාගයක් අරගෙන මේ පැත්තට මේ පැත්තට තුරස් කරලා එහෙම ගන්නත් පුළුවනි. ඒක කෙටි ක්‍රමයක් කියලා අපි කියමු. මම යන්නම් ඉදිරියට. මම මේක පැහැදිලි කරන්න ඔයාලට පුංචි උදාහරණයක් ගෙනාවා. බොහොම වේගෙන් කියාගෙන යන්නම්.
මේ නිවාස සංකීර්ණයක ගෙවල් 3ක් තියෙනවා. මේ තියෙන ඉස්සරහ තාප්පේ. මෙතන තමයි පාර. මේ තමයි මායිම. වැට ගහලා තියෙන්නේ උතන. කල්පනා කරනවා තාප්ප ගහන්න ඕනේ කියලා. මං ගහන්නම් තාප්ප. තාප්ප ගැහුවා. දැන් ඔබට පේනවද මායිම තිබුණේ මෙතන. දැන් මායිම තියෙන්නේ තාප්පේ ඇතුලේ. අපි ඉන්නේ මේ ගෙදර කියමුකෝ. මෙතනින් සීමා වෙන්න වෙලා තියෙනවා. මේ පැත්තෙන් මෙතනින් සීමා වෙලා. එහෙනම් මායිම තියෙන්නේ ඈත, සීමාව තියෙන්නේ තව චුට්ටක් ඇතුලේ. මේ දේ විතරක් මතක තියාගන්න. මායිම තියෙන්නේ පොඩ්ඩක් මෙහෙ, සීමා තියෙන්නේ තව චුට්ටක් ඇතුලේ. මතකද? මේකම වගුවක් එක්ක පුංචි පැහැදිලි කිරීමක්. වේගෙන් ඉදිරියට යන්න ඕනේ මම. තාප්ප ටික ගැහුවා. මේ බලන්න. මම මේ සීමාවන් ටික පෙන්නනවා 45 49 කියන පන්ති ප්‍රාන්තරෙ මෙන්න. ඊට එහා පැත්තේ තියෙන 40 44 මෙන්න සීමාවන් වල නැවතිලා තියෙන්නේ. එහෙනම් මේ මැද තියෙන ඉර එහෙම නැත්නම් මේ කඩ ඉර මේ දෙක මැදාගේ විය යුතුයි නේද? දැක්කද? ওই විදිහට මතක තියාගන්න. මං යන්නම් තව ඉස්සරහට. එහෙමනම් 59 67 කියන පන්ති ප්‍රාන්තරයේ ඉහළ සීමාව පහළ සීමාව. පුතේ සීමා තියෙන්නේ මෙහෙනේ. එහෙනම් මේක ඉහළ සීමාව වෙන්නේ අර 67. පහළ සීමාව වෙන්නේ අර තියෙන 59. මේකම මෙහෙම ඇහුවොත් 59 67 පන්ති ප්‍රාන්තරයේ ඉහළ මායිම මොකක්ද පහළ මායිම මොකක්ද? ඔබට මතකයි මායිම තියෙන්නේ පොඩ්ඩක් එහා පැත්තේ. මෙන්න මෙතන 67.5 පහළට આવොත් 58.5. අලුත් ගානකට යමු. යම් කාලයක් තුල මාර්ගයක ගමන්ගත් වාහනවල වේගය පිළිබඳ මැනගත් තොරතුරු ටිකක් මං හිතනවා දැන් අපිට ටිකක් වේගෙන් කතා කරන්නත් පුළුවන් ඔබ යම් මට්ටමක ඉන්න හින්දා කියලා. මේ වගුවේ විශේෂයක් ඔබ දැක්කාද? ඔව්ද? මොකක්ද විශේෂය? ඔබට පේනවාද 29න් ඉවර වෙලා 30න් පටන් ගන්නවා. 39න් ඉවර වෙලා 40න් පටන් ගන්නවා. මැද හිස් තැනක් එක්ක. අඳින්න යමුද බලන්න ජාල රේඛයක් මොනවා වෙයිද කියලා. මම අඳින්න. මම මේකට වර්ණ යොදා ගත්තා. ඔබට මං නැවතත් කියනවා ජාල රේඛයට වර්ණ යොදා ගන්නේ නැහැ. ඔබට පැහැදිලි කරන්න තමයි, ඔබට පැහැදිලිව පේන්න තමයි මම මේ වර්ණ දැම්මේ. මේක ප්‍රාන්තරයේ 20 29. බලන්න මං 20 ඉඳන් 29ට ඇඳලා ඊළඟ එක පටන් අරන් තියෙන්නේ 30න්. මේ බලන්න. මැද පුංචි පරතරයක් නේද? හිස් තීරුවක් නේද? ඔබට මං කිව්වා නේද මෙහෙම තියෙන්න බෑ කියලා. ඔව්. වරදක් තියෙනවා නේද? ඔව්. තීර ප්‍රස්ථාරයක මෙහෙම තියෙන්න පුළුවන්. ජාල රේඛයක මෙහෙම තියෙන්න බෑ. එහෙමනම් පුතේ අපිට මේ වගේ වගුවක් දුන්නොත් අපි මේ වගුව පන්ති මායිම් බවට පත් කරන්න ඕනේ. ඔන්න මම පන්ති මායිම් බවට පත් කරා. ඔබටත් දෙකක් ඉතිරි කරා. මොහොතක් පුරවන්න මේ දෙක. මම යන්නම් ඉදිරියට. පන්ති මායිම් සමග මේ ගාන අඳින්නයි මගේ සූදානම. ඔබට නැවත විස්තර කරන්න දෙයක් නැහැ. තිරස් අක්ෂයට මේ අගයන් ටික, සිරස් අක්ෂයට මේ අගයන් ටික. මතක තියාගන්න තව කාරණයක්. මේ පන්ති මායිම් ලබා ගත්තට පස්සේ පුතේ මෙන්න මේ අගයන්ම මෙතෙන්ට යොදා ගන්න. එතකොට ඔබට අඳින්න ලේසියි. එහෙම නැති වුණොත් මේක අඳින්න ගිහිල්ලා ලොකු අමාරුවක් වැටේවි. මං අඳින්න 19 29.5 12යි 29.5 39.5 18යි 12යි 21යි 16යි. නිවැරදි නේද? එහෙනම් මේ ගානේ තිබ්බ පාඩම තමයි පන්ති සීමා සහිත වගුවක් අපි හැමතිස්සෙම පන්ති මායිම් බවට පත් කරලා තමයි ජාල රේඛය අඳින්න ඕනේ.
මම හිතනවා ඔබට ගාන තේරුණා කියලා. මම මේ අර කී දේ බොහොම කෙටියෙන් කියන්න යන්නේ. මේක අඳින්න එපා පුතා වැරදි. හිස්තැන් තියෙන්න බෑ. මේක නිවැරදි. ඔළුවට ගත්තා නේද? යමු ඊළඟ ගානට. පෙළ පොතේ දෙවෙනි ගාන 15 අභ්‍යාසයේ මේකේ තියෙන විශේෂත්වය තමයි මේකත් 29න් ඉවර වෙලා 30න් පටන් ගන්න පන්ති ප්‍රාන්තර අතර හැමතිස්සෙම හිස්තැනක් තියෙන පන්ති සීමාවන් සඳහා ඇඳපු පන්ති ප්‍රාන්තර සහිත වගුවක්. මම දෙකක් ලියලා තියෙනවා පන්ති මායිම් වලින්. ඔබටත් කීපයක් ඉතිරි කරලා. උත්තර ටික කියනවද ටක් ගාලා? ඔව් වේගෙන්. හරි. එහෙනම් මේවා නේද ඔබට ආපු උත්තර? අපි මේක අඳින්න ගමු. මේ ප්‍රාන්තරය තුල 5යි. ඔබ දැක්කාද මම මේ ඇවිත් තියෙන අගයන්ම මේකේ ලකුණු කර ඇති බව? ඒ වගේම ඔබ දැක්කා නේද මම අකුලා ඇති බව? ඔබට කියා දුන්න කාරණා දෙකක් මේ ගානේ භාවිතා වෙනවා. පැහැදිලි නේද ඔබට ගණන? ඔව්. තව දුරටත් ඉදිරියට ගමන් කරමු. අපි 15 අභ්‍යාසයේ 106 පිටුවේ 4 වෙනි ගණන. මේකත් ඔබට බැලූ බැල්මටම පේනවා ඇති 12-13 පරතරයක් ඇති බව. එහෙමනම් මම දිගට කතා කරන්නේ නැහැ. ඔබ දන්නවා දැන් මේක පන්ති මායිම් සහිතව සකසා ගත යුතු බව. ඔබට මං කීපයක් ඉතුරු කරා. ඔව් මම දාන්නම් උත්තර. යමු ඉදිරියට. මම හිතනවා දැන් මට පොඩ්ඩක් වේගෙන් යන්න පුළුවන් ඔබට හුරු නිසා කියලා. මෙන්න මේ පරතරය තුල 4යි. ඊළඟ පරතරයේ 6යි. ඊළඟ පරතරයේ 15යි. 15 ඒවා දෙකක් තියෙනවා. ඊළඟ පරතරයේ 10යි. 7 එකක් තියෙනවා. 3 තීරයක් තියෙනවා. ගණන සම්පූර්ණයි. තීර ටික එකට ගෑවිලා තියෙනවා. අලුත් ගණනකට යන්නයි ලෑස්තිය. සංචාරක ආයතනයක් නගර සමූහයක උෂ්ණත්වය වගුගත කරලා තියෙනවා. වගුවේ විශේෂයක් තියෙනවා. දැක්කද? දැක්කද? මම කියන්නද? මේ බලන්න පුතා. 6-9 කියන්නේ 3ක පරතරයක්. 9-12 කියන්නේ 3ක පරතරයක්. 12-15 කියන්නේ 3ක පරතරයක්. නමුත් 0.6 කිව්වහම 6ක පරතරයක්. පුංචි ගැටලුවක් තියෙන බව ඔබට පැහැදිලි ඇති. මම අඳින්න පටන් ගන්නවා. මෙන්න මෙතනත් පරතරය වෙනස්. 21-30 කියන්නේ 3ක පරතර 3ක්. 3ඒවා 3ක්. හැම තැනම තියෙන 3 පරතර. මෙතන තියෙන 6 පරතරයක්. 3 ඒවා 2ක්. මෙතන තියෙන 9ක පරතරයක්. 3 ඒවා 3ක්. මම ගැටලු සහගත පරතර දෙක. මේකේ පරතරය වැඩි. මේකේ පරතරය වැඩි. ගැටලු සහගත පරතර දෙක අඳින්නේ නැතුව අනිත් ටික ඇඳා. ඔබට බැලු බැලමට හරි කියලා පේනවා ඇති. අර ගැටලු සහගත දෙක දැන් අඳින්න. වර්ණ යොදාගත් ඔබට පැහැදිලි කිරීම සඳහා 0.6ත් අතර 12යි. මම ඇඳ 12ට. මේකේ වැරද්දක් තියෙනවා. මං කියනවා යාට වැරද්ද. පුතේ වාට මතකද ආරම්භයේදී මම කිව්වා ඔන්න මම කියපු දේ වැදගත් වෙන තැන. ආරම්භයේදී මම කිව්වා මේකේ උස නෙමෙයි අපිට වැදගත් වර්ගඵලය කියලා. මේක මම 12ක් උසට ඇඳ තීරය. හැබැයි ඔබට පේනවද මේකේ පළල දෙගුණයක් වෙලා? පළල දුගුණයක් වෙලා කියන්නේ මේක තීර දෙකකට සමානයි. ඇයි? 12ක් උස තීර දෙකක් ඇඳලා වගේ. මේ බලන්න.
එහෙමනම් මේකේ වර්ගඵලය 12 නෙමෙයි. මේකේ වර්ගඵලය 24යි. ඔන්න වැරද්ද. ඔන්න වැරද්ද. ඔන්න වැරද්ද නිවැරදි කරමු. එහෙමනම් 6ක් කුස තීර 2ක් වුණොත් අපිට ලැබෙනවා නේද පුතේ 12 කියන වර්ගඵලය. එහෙමනම් මම මොකද කරන්නේ? පළල දෙගුණයක් වෙච්ච හින්දා උස ඒකෙන් අඩක් කරනවා. එහෙනම් පළල දෙගුණයක් වෙනකොට උස දෙකෙන් බෙදලා ගන්න ඕනේ. එතකොට නිවැරදි වර්ගඵලය ලැබෙනවා. එහෙනම් මේ ගැන හිතන්න. මේක නිවැරදිද නැහැ නේද? 12ක් උස තීර 3ක් වගේ මේ තියෙන්නේ. නිවැරදි වර්ගඵලය වෙන්න නම් මොකද වෙන්න ඕනේ? දැන් ඔබට තේරෙනවා. මොකද වෙන්න ඕනේ? මේ 12 උස 3ෙන් බෙදන්න ඕනේ. එතකොට අපිට මේක අඳින්න වෙන්නේ 4ක් උසට. මේකේ වර්ගඵලය දැන් 3යි මේ පැත්තට, මේ පැත්තට 4යි, 3 වරක් 4 12යි. වැදගත් වෙන්නේ වර්ගඵලය, වැදගත් වෙන්නේ උස නෙමෙයි. ඔන්න මම නිවැරදි රූපයට ගියා. මොකද ඉස්සෙල්ලා රූපයත් එක්ක ඔබට වැරදි අදහසක් ඒවි රූප පාට කරන්න ඕනේ කියලා. මම නැවත පෙන්නන්නම් ඔබට. මෙහෙම ඇන්දොත් වැරදි. ඒකට මේ උස නෙමෙයි පුතේ ගන්න ඕනේ. වර්ගඵලයයි වැදගත් වෙන්නේ. ඒ නිසා නිවැරදි රූපය මේක. මම මේ ඔබට පෙන්නන්නේ අපේ දරුවෝ නිතරම වරද්දන තැන්. පුතේ මම යනවා 15 කියන අභ්‍යාසයේ 107 පිටුවේ තියෙන 5 වෙනි ගණනට. එක්තරා ගමක නිවාස 75ක් 2015 ජනවාරි මාසය තුල භාවිතා කළ විදුලි ඒකක ගණන පිළිබඳ රැස්කර තොරතුරු තමයි මේ දක්වලා තියෙන්නේ. ඔබට හොඳට බැලුවොත් පේනවා ඇති මේ අන්තිම පන්ති ප්‍රාන්තරයේ තරම වෙනස් කියලා. 60 100 10 20 10ක පරතරයක් 20 30 10ක පරතරයක් ඔහොම ගිහිල්ලා 60 100 කියන්නේ 10 ඒවා 4ක්. පරතරය 4 ගුණයක් වෙලා. ඔබ හිතන්න පරතරය 4 ගුණයක් වෙනකොට උස මොකද වෙන්න ඕනේ? උස 4ෙන් බෙදන්න ඕනේ. එහෙමනම් මෙන්න මේ 12 කියන අගයට මොකද වෙන්න ඕනේ පුතේ? මේක 4ෙන් බෙදන්න ඕනේ. කීයක් වේවිද? ඔව් කීයද? 12 4ෙන් බෙදුවොත් 3ක් වෙන්න ඕනේ. උස මම මේක අදින්න පටන් ගන්නම්. පළවෙනි තීරය කිසි ගැටලුවක් නැහැ. දෙවෙනි තීරය කිසි ගැටලුවක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ ඊළඟ එක. 16 කිසිම ගැටලුවක් නැහැ. 12 කිසිම ගැටලුවක් නැහැ. අන්තිම 12 තමයි පුතේ ගැටලුව. උස 12 නෙමෙයි 4ෙන් බෙදුවාම උස 3යි. දැක්කද? මෙතනින් මං සාමාන්‍ය පෙළ ගණනකට අවතීර්ණ වෙන්න ලෑස්ති වෙන්නේ මේ 2017 විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ 16 වෙනි ගණන. ලකුණු දෙකක ගණනක් පන්තියක සිසුන් විසින් පරීක්ෂණයකදී ලබාගත් ලකුණු ඇසුරෙන් පිළියෙල කර ඇති සංඛ්‍යාත ව්‍යාප්තියක් පහත දැක්වෙමිති. සංඛ්‍යාත ව්‍යාප්තියේ තොරතුරු භාවිතයෙන් දී ඇති අසම්පූර්ණ ජාලරු සම්පූර්ණ කරන්න. දරුවනේ උත්තරයට යන්න කලින් අපි චුට්ටක් හිතමු. මෙන්න මේ පරතරය තුල 3යි. මෙන්න ඇඳලා තියෙනවා. මේ ප්‍රශ්න පත්‍රයේ ඒ විදිහටම ඔබට පෙන්වන්න ඕනේ හින්දා මම ගත්තා. සමහර විට අකුරු පොඩ්ඩක් පුංචි ඇති. ඒකයි මම මේ කියවන්නේ ඔබට. 0.5 5 10 පරතරය එකමයි නේද? 10ක් කුසට 10ක් කුසට මෙන්න මේ ගානට විතර නේද? ඔව්. ඔබට පේනවද 10 20 කියනකොට පරතරය වැඩි. පරතරය දෙගුණයක් වෙලා නේද? එහෙනම් මේක 10ටද අපි අඳින්නේ? නෑ නේද? කීයටද අඳින්න ඕනේ? මේ 10 දෙකෙන් බෙදලා අපිට අඳින්න වෙන්නේ මේක 5ක් කුසට මෙන්න මේ ප්‍රමාණය. අපි බලමුද උත්තරේ? බලන්න පුතේ මේ සාමාන්‍ය පෙළ විභාගෙදී දීපු පිළිතුරු මෙන්න අපි අර කතා කරපු එක තීරයක් 10 උසට
මෙන්න පුතේ අනෙක් තීරය උස අඩු කරලා 5ක් උසට ඇඳලා තියෙනවා. ලකුණු දෙන්න කියනවා මෙන්න මේ ආකාරයට. සියල්ල නිවැරදි නම් ඔබට ලකුණු 2ක් දෙන්න කියලා තියෙනවා. එතකොට මේ මොකක්ද මේ කියන්නේ? සියල්ල නිවැරදි නැත්නම් මේ තීරය පමණක් නිවැරදි නම් ඔබට 1 ලකුණක් දෙන්න කියනවා. මේ තීරය පමණක් නිවැරදි නම් ඔබට 1 ලකුණක් දෙන්න කියනවා. තීර දෙකම නිවැරදි නම් ලකුණු 2ක්, එක තීරයක් නිවැරදි නම් 1 ලකුණක්. පෙළ පොතේ තවත් ගණනකට අවතීර්ණ වෙන්නයි ලෑස්ති වෙන්නේ. 107 පිටුවේ 6 වෙනි ගණන දුරකථන පහසුකම් සපයන ආයතනයකින් එක් දිනයකදී ලබා ගන්නා ලද ඇමතුම් සංඛ්‍යාව සහ ඇමතුමකට ගත වූ කාලය. අපි ටිකක් වේගෙන් මේ ගාන ඉවර කරමු. මං හිතන්නේ ඔබට මේ වෙනකොට බොහොම පැහැදිලි ඇති. ඔබ බලන්න මේ පරතර සම්බන්ධයෙන් මේ 15 15 30 45 45ට ආදි වශයෙන් 15 15 වෙනස් වෙමින් යන පන්ති ප්‍රාන්තර සහිතයි. ඔබට පේනවා මේ අන්තිම පන්ති ප්‍රාන්තරය 90 120 කී ගුණයක් වෙලාද කියලා කල්පනා කරන්න. ඒකට එන්නේ 8ද කියලා කල්පනා කරන්න. මම අඳිනකොට කතා කරන්නම්. හොඳයි. මුල් ප්‍රාන්තර අපිට බය නැතුව අඳින්න පුළුවන් නේද? 8 9 12 16 අන්තිම එක ඉතුරුණා. ඔබ හිතුවා නේද මේ වෙනකොට? ඔව්. 90 120 කියන්නේ පුතේ 30ක පරතරයක්. පරතරය දෙගුණයක් වෙලා. එහෙනම් උස දෙකෙන් බෙදන්න ඕනේ. භාගයක් ගන්න ඕනේ. 8න් භාගේ 4යි. එහෙමනම් මේක ඇතෙන්නේ 4ක් උසට දෙගුණයක් පළලට. හොඳයි පුතේ. අපි අද පාඩමේ අරමුණු පැහැදිලි කරලා පාඩම විස්තර කරගෙන ඇවිල්ලා පාඩමේ අරමුණු ටික ඔබ දැක්කා. අද මම ඔබට කතා කරා පන්ති සීමා සහ පන්ති මායිම් ගැන. ජාල රේඛයේ ඇඳීම ගැන ඔබත් සමග මම කතා කරා. මට ඉතුරු වෙලා තියෙන ඔබත් සමග කතා කරන්න සංඛ්‍යාත බහුවස්ත්‍රය ගැන, සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ගැන. අපි ආයේ හම්බ වෙමු. හම්බ වෙලා ඉතිරි ටික කතා කරමු. එසේනම් දරුවනේ, එතෙක් ඔබට ආයුබෝවන්.